මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය බද්රජිත් සෞම්‍ය. වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් මාත්‍රා දෙකම එන්නත් කර ඇති සංඛ්‍යාව කෝටිය ඉක්මවයි. සංගවා තිබූ සහල් කිලෝ ලක්ෂ 10ක් රජයට පවරාගෙනේ. ශ්‍රී ලංකාවට ආර්ථික ජයග්‍රහණ රැසක් අත්කරගත හැකි බව ඇමරිකානු තානාපතිනිය කියයි. කිරිපිටි ආනයන සමාගම් සහ වෙළඳ අමාත්‍යංශය අතර සාකච්ඡාවක් අද. දෙවයින පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන අදත් හෙටත් විවෘතයි. සැමට පිරිසුදු පානීය ජලය සැපීමේ රජයේ වැඩපිළිවෙල අඛණ්ඩව පෙරට. එකම කාන්තාවක හෝ ඇතුළත් නොවන ඇෆ්ගනිස්තාන අන්තර්වාර ඇමති මණ්ඩලයට කාන්තා විරෝධය. ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකින් කිහිප දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ ඉහළට. මෙරට වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් කෝටියකට අධික පිරිසක් ඊයේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියයි. වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් 1,29,52,755 දෙනෙකුට මේ වන විට කොරෝනා ප්‍රතිශක්තිකරණ පළමු මාත්‍රාව එන්නත් කර තිබේ. වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 100%ක්ම ආවරණය වන පරිදි පළමු මාත්‍රාවද 82ක් ආවරණය වන පරිදි දෙවන මාත්‍රාවද එන්නත් කර අවසන්ය. ඒ අනුව මෙරට සමස්ත ජනගහනයෙන් 60ක් ආවරණය වන පරිදි පළමු මාත්‍රාවද 40ක් ආවරණය වන පරිදි දෙවන මාත්‍රාවද එන්නත් කර ඇතැයි ඒ මහතා සඳහන් කරයි. කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් කරන වැඩසටහන දිවින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. වයස අවුරුදු 60ට වැඩි ජනගහනය එන්නත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කර තිබේ. නොයෙකුත් රෝගාබාධ හේතුවෙන් නිවෙස් වලින් බැහැරවීමට නොහැකි පුද්ගලයන් පිළිබඳ ග්‍රාම සේවා වසම්මට්ටමින් තොරතුරු ලබාගෙන අදාළ ස්ථානවලටම ගොස් එන්නත් කිරීම ඒ යටතේ සිදුවේ. එන්නත්කරණය සඳහා ජනතාව තුළ විශාල උනන්දුවක් පවතින බව පවසන විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා එය සැබවින්ම සතුටට කරුණක් බව සඳහන් කරයි. ගැබිනි මවුරුන් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයට ලක්වීම අත්‍යවශ්‍ය බව කොළඹ ද සොයිසා කාන්තාරෝහලේ කාන්තා සහ නාරවේද විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා අවධාරණය කරයි. අපිට අත්‍යවශ්‍ය. මේ කොවිඩ් තත්ත්වය මත අම්මලා හරි බයයි එන්න ක්ලිනික් වලට. හුඟක් වෙලාවට මව්වරු සායනයට එනකොට පරක්කුයි. ඉතින් එතකොට ගර්භිණී භාවයේදී වේලපහින් හඳුනාගත යුතු අවදානම් තත්ත්වයන් අපිට මගහැරෙනවා. දරුවාගේ වර්ධනය පිළිබඳ තත්ත්වයන් අපිට මගහැරෙනවා. ඔබ එන්නත්කරණයත් පියවරෙන් පියවර වෙනස් වුණා. මොකද මුලින්ම අපි කිව්වා අවුරුදු 35ට වැඩි දියවැඩියාව තියෙන අධික රුධිර පීඩනයේ තියෙන අම්මලා මේ එන්නත ගන්න කියලා. ඊට පස්සේ කිව්වා සති 12ට වැඩි අම්මලා එන්නත ගන්න කියලා. දැන් අපි කියන්නේ ගර්භිණී සමය කුමක්වත් මාස ගාන කීයක් වුණත් සති ගාන කීයක් වුණත් එන්නත ලබාගෙන නැත්නම් එන්නත ලබා ගන්න කියලා. ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසන්නේ ගර්භණී භාවයට පත්වන කාන්තාවන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් නිරතුරු අවධානය යොමු කළ යුතු බවයි. එම මව්වරුන් නිවසේ සිටියද සිසු සමාජිකයන් ආශ්‍රයේදී සැලකිලිමත් විය යුතුය. අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැර නොයන්නේයි ඇය සියලු ගර්භණී කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරයි. යම් ආකාරයක කොරෝනා ආසාදිත ලක්ෂණයක් ඇති වුවහොත් වහාම වෛද්‍යවරයෙකු හමු විය යුතුය. පසුගිය වසරේ සිට මේ දක්වා ගර්භණී කාන්තාවන් 5500 දෙනෙකුට කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇතැයි සෞඛ්‍යාංශ පවසයි. ඉන් මිය ගොස් ඇත්තේ ඉතා සුළු පිරිසකි.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,74,780ක් දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයෝ 2,917 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. ඊයේ කොරෝනා මරණ 185ක් තහවුරු කෙරිණි. කාන්තාවෝ 83 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෝ 102 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 සහ ඊට වැඩි මරණ සංඛ්‍යාව 140කි. වයස අවුරුදු 30ත් 59ත් අතර මරණ 44ක් වාර්තා වී තිබේ. වයස අවුරුදු 30ට අඩු එක් මරණයක් වාර්තා වේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මොල් 8ක තිබූ සහල් කිලෝ ලක්ෂ 10ක් රජයට පවරා ගැනීම ඊයේ සිදුවිය. මහ පරිමාණ සහල් මෝල් හිමියන් සතුව පවතින සහල් තොග වහාම රජයට පවරා ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇමති බන්දුල ගුණවර්ධන මහතාට දුන් උපදෙස් අනුව අත්‍යවශ්‍ය කොමසාරිස්වරයා එම පවරා ගැනීම සිදු කළේය. නිපුණ ලක්පඳුර අරලිය හිරු නිවරත්න සහ සූරිය යන මෝල්වල පැවති සහල් තොග එලෙස පවරාගෙන තිබේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතාගේ සහ පාරිභෝගික සේවාධිකාරියේ සභාපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුවිය. එම සහල් තොග සතොස වෙළඳසැල් වෙත ප්‍රවාහනය කිරීමද එම අවස්ථාවේදීම ආරම්භ කෙරිණි. මෙම සහල් තොග කඩිනමින් පාරිභෝගික ජනතාව වෙත නිකුත් කිරීම රජයේ අරමුණයි. පාලන මිලක් නියම කිරීමෙන් පසු ප්‍රමාණවත් නිෂ්පාදන ධාරිතාවක් පවත්වාගෙන යාම සහ හිඟයකින් තොරව සහල් වෙළඳපොළට නිකුත් කිරීම පිළිබඳ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා මෙම සහල් මෝල් හිමියන් සමග සාකච්ඡා කර තිබුණි. එකඟ වූ පරිදි ඔවුන් කටයුතු නොකිරීම හේතුවෙන් සහල් තොග රජයට පවරා ගැනීම සිදුවිය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. කිරිපිටි ආනයන සමාගම් සහ වෙළඳ අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් අද පැවැත්වේ. කිරිපිටි සමාගම් මිල ඉහළ දැමීමට ඉල්ලීම් කර තිබුණද කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ වෙළඳ අමාත්‍යාංශය ඊට අවසර දී නැත. කිරිපිටි තොග සංගවාගෙන සිටින ඇතැම් සමාගම් මේ වන විට එම තොග වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කර තිබේ. සංගවාගෙන ඇති පිටි තොග කල්ලිකුත් වීමේ අවදානමක් පැවතීම ඊට හේතුව බව පාරිභෝගික අධිකාරිය පවසයි. හයිලන් සමාගම සේ නිෂ්පාදන අලිවිසල් මගින් පාරිභෝගිකයන්ට සපයයි. දෙවැනි පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන අදත් හෙටත් විවෘතයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන්නයි එම මධ්‍යස්ථානවල කළමනාකාරීත්වය ගොවි ව්‍යාපාරික සහ පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ශාන්ත ඒකනායක මහතා අප කළ විමසුමකදී පැවසුවේ අලුයම 4ට ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කළ බවයි. කෘෂි නිෂ්පාදන රැගත් ලොරි රථ රැසක් මධ්‍යස්ථානයට පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය. දිවිනි පුරා ගොවි නිෂ්පාදන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙයි. කොළඹ නාරාහිම්පිට ආර්ථික මධ්‍යස්ථානය පෙරවරු 8ට විවෘත කරන බව එම වෙළඳ සංගමේ සභාපති චාමින්ද පුෂ්පකුමාර මහතා පැවසීය. ඊයේ රාත්‍රියේ සිට මධ්‍යස්ථානයට කෘෂි නිෂ්පාදන ලැබෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය. නාරාහිම්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් මාර්ගගත ක්‍රමයේ යටතේද භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතී. කෘෂි නිෂ්පාදන තොග විශාල වශයෙන් ලැබී ඇතැයි කැප්පිටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමේ සභාපති SAR බන්දුසේන මහතා අප කළ විමසුමකදී පැවසීය. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාර ලසන්ත සංජීව මහතා පැවසුවේ ගොවි හා ව්‍යාපාරිකයන් දෙපාර්ශ්වයටම අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිමාන්දමින් අනුගමනය කරන්නයි ඔහු එම දෙපාර්ශ්වයටම ඉල්ලීමක් කරයි. මෙරට ජනගහනයෙන් සිට 95කට පිරිසුදු පානීය ජලය සැපීම අරමුණ බව ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා කියයි. අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කර ඇති සැමට පිරිසුදු පානීය ජලය සැපීමේ වැඩපිළිවෙල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ වුවද අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන ලේකම්වරයා. ලංකාවේ දේශීය ඉංජිනේරුවන්ගේ දැනුම පාවිච්චි කරලා මේ දැනුම සහ තාක්ෂණික හැකියාව යොදා ගැනීම තුලින් අපේ ව්‍යාපෘතිවල ඉදිකිරීම් වියදම් අඩු කරන්න, ඒ වගේම දැනට තියෙන පිරිපහදුවල ධාරිතාවය වැඩි කරන්න, ඒ වගේම අපත යන ජලය අඩු කරන්න අවශ්‍ය සැලැස්ම හදලා ඒ 40 ඉඳන් 57ට යන්න වැය කරන්න සැලසුම් කරපු මුදලට වඩා අඩු මුදලකින් 40 ඉඳන් 80ට යන්න පුළුවන් වැඩපිළිවෙලක්
සකස් කරලා තියෙනවා. එතකොට අපි මේ වියදම් කරන්න සැලසුම් කරලා තියෙන මුදල ඊටාම සාපේක්ෂව අඩු මුදලක්. අපි මේකට හුඟා ක්‍රමවේද සකස් කරලා තියෙනවා. මේ රජය මේ අවුරුද්දේ බිලියන 200කට වඩා මුදලක් අපිට වෙන් කරලා දීලා තියෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියෙන් පීඩා විඳින සමස්ත ලෝකවාසී ජනතාවට ආශිර්වාද කිරීම අරමුණු කර සර්වරාත්‍රික පරිත්‍රාණ පිරිත් දේශනාවක් සංවිධානය කෙරේ. විහාරස්ථාන සහ පිරිවෙන් 135කදී අද රාත්‍රියේ පැවැත්වුණ එය සංවිධානය කර ඇත්තේ දහම් පාසල් සහ පිරිවෙන් භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යයන අංශයයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමීන් වහන්සේ ඒ සඳහා මූලික වී ක්‍රියා කරති. මෙම සර්වරාත්‍රික පිරිත් දේශනය පිළිබඳ අදහස් දක්වන ඖෂධවේදී චූලා ලියනගේ මහතා. දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩ දක්වා රාත්‍රී 9:09 සිට පටන් ගන්නා මේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවට අපි ගිහි පැවිදි සියලු දෙනා එකට එකතු වෙන්න. ඉතින් මේක මං හිතන්නේ ඊටමත් ඓතිහාසික කටයුත්තක් බවට පත් වෙලා තියෙනවා. මේ පිරිත් කීම එදිනෙන් පමණක් අවසන් වෙන්නේ නැහැ. මේ පිරිත් කියන මේ පුරුද්ද නිවෙස් මට්ටමින් ඇති කරගෙන එතනින් පසුව වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. හැමදාම රාත්‍රී 7, 8, 9 මේ වගේ කාල වකවානුවක් අපි තෝරගෙන මේ පිරිත් කියන පුරුද්ද දිගින් දිගටම බෞද්ධ ප්‍රජාව තුළ ආරම්භ කරනවා මේ 9 වෙනිදායින් පසු. සෝමාවතී පුදබිමේ පැවැත්වෙන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව රාත්‍රී 9:30 සිට ජාතික ගුවන්විදුලි සිටි FM CVC විසුරුවා හැරේ. ඓතිහාසික රුහුණු කතරගම පුදබිමේ සිට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සජීවීව විසුරුවා හැරීමට රුහුණු සේවය සූදානම්ව සිටී. මීළඟට ප්‍රමුඛ පුවත. මහජන බැංකුවෙන් රන් පවුමකට ලබා දෙන අත්තිකාරම් මුදල් දැන් තවත් වැඩි කළා. ඔබේ රන් බහඬ සඳහා රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමග දිවයිනේ විශාලතම ශාඛා ජාලයෙන් සේවාව. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරුපුරුදු මහජන බැංකුවෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. අපනයන සඳහා පහසුකම් සැලසීම, ව්‍යවසායකත්ව දිරිගැන්වීම සහ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම යන අංශය සඳහා නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නම් ශ්‍රී ලංකාවට ආර්ථික ජයග්‍රහණ රැසක් අත්කරගත හැකි බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අලීනා බී ටෙෂ්ලිට්ස් මහත්මිය පවසයි. ආර්ථික සහ සමාජීය නවෝත්පාදන සඳහා ශ්‍රී ලංකිකයින්ගේ අවධානය ඉහළ යමින් පවතී. පසුගිය වසර 3 තුළ එය වඩාත් ශක්තිමත් වී තිබේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ මහ පරිමාණ නවෝත්පාදන දක්නට ලැබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මතුවී ඇති ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවට බාහිර ආර්ථික දැක්මක් අවශ්‍ය බව පසුගියදා පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමරිකානු තානාපතිනිය සඳහන් කළාය. ශ්‍රී ලංකාව සහ අමරිකානු එක්සත් ජනපදයේ අතර පවතින වෙළඳ සබඳතා පිළිබඳ එහිදී අදහස් දැක්වූ තානාපතිනිය එබ සබඳතා ශක්තිමත් කර ගැනීමට එක්සත් ජනපදයේ නිරතුරු අවස්ථා සොයමින් සිටින බව සඳහන් කළාය. මානව හිමිකම් ගැටලු පිළිබඳ අදහස් දැක්වූ අය ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලියට සහාය දැක්වීමට එක්සත් ජනපදයේ නිරතුරු සූදානම් බව අවධාරණය කළාය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. බොන්දල ජාතික වනෝද්‍යානයේ කලපු ආශ්‍රිතව මුහුදු බෙල්ලන් සහ කුඩා මසුන් විනාශ වීම හේතුවෙන් සංචාරක පක්ෂීන්ගේ පැමිණීම විශාල ලෙස පහත වැටි ඇතැයි වනජීවී නිලධාරීහු පවසති. සංචාරක පක්ෂීන් රංචු වශයෙන් පැමිණියද ප්‍රමාණවත් ආහාර නොලැබීම හේතුවෙන් වෙනත් කලපු ප්‍රදේශවලට පියඹා යන බව ඔහු සඳහන් කරති. ලුණුගම්වෙහෙර වාරි ව්‍යාපෘතයෙන් පිටවන ජලයෙන් කලපු පිරී කරදී ඉවත්වීමෙන් මුහුදු බෙල්ලන් සහ කුඩා මසුන් වඳ වී යාම එම පක්ෂීන්ට ආහාර හිඟවීමට හේතුවයි. යෝජිත ලුණුගම්වෙහෙර නව ඇල මාර්ගය කඩිනමින් ඉදිකර බුන්දල වනෝද්‍යානයේ කලපුවලට කරදිය පිරවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. ලුණුගම්වෙහෙර වාරි ව්‍යාපෘතයේ අධ්‍යක්ෂතුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. ඇෆ්ගනිස්තානයේ නව අන්තර්වාර රජයේ ඇමති මණ්ඩලයට එකම කාන්තාවක හෝ ඇතුළත් නොවීම සම්බන්ධයෙන් විරෝධය පළවේ. කාබුල් අගනුවර සහ තවත් ප්‍රදේශ කිහිපයක ඊට අදාළව කාන්තා විරෝධතා පැවැත්විනි. ඇමති මණ්ඩලයට එකම කාන්තාවක හෝ ඇතුළත් කර නැති අන්තර්වාල රජය තමන් පිළි නොගන්නා බව එම කාන්තාවෝ පැවසූහ.
විරෝධතාවලට සහභාගී වූ කාන්තාවන් විසිරුවා හැරීමට තලිබාන් පාලකයෝ ක්‍රියා කළහ. එවැනි විරෝධතා නීති විරෝධී බව ඔහු සඳහන් කරතේ. ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගංගාවක මගී ප්‍රවාහන බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයෙක් මේ අයි. තවත් 30 දෙනෙක් පිළිබඳ කිසිදු තොරතුරක් නැත. තවත් බෝට්ටුවක ගැටීමෙන් අනතුරු සිදුවිය. අනතුරු සිදුවන අවස්ථාවේ මගී හෝ 120 දෙනෙක් එහි වූහ. ඇතැමයි පීනා ගොඩට පැමිණ තිබේ. තවත් 42 දෙනෙකු බේරා ගැනීමට හැකිවිය. අතුරුදන් වූවන් සෙවීම මේ වන විට සිදුවෙයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. රත්ගම සන්දරවල මාර්ගයේ කාපට අතුරා සංවර්ධනය කෙරේ. කිලෝමිටර් 11ක් දුරින් යුත් මාර්ගයේ සංවර්ධනය සඳහා වැය කර ඇති මුදල රුපියල් 16 කෝටි 60 ලක්ෂයකි. මාර්ග ලක්ෂයක් සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සංවර්ධන කටයුතු සිදු කර තිබේ. මාර්ගයේ සංවර්ධනය කිරීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසීමට මෙන්ම කෘෂි නිෂ්පාදන ප්‍රවාහනයේද පහසුකම් සැලසී තිබේ. ක්‍රීඩා පුවත්. මෙරට ක්‍රිකට් ක්‍රීඩකින් කිහිප දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ ශ්‍රේණිගත කිරීම දර්ශකයේ ඉදිරියට පැමිණීමට හැකිවේ. පසුගියදා නිමා වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම ඊට හේතුවයි. වනිදු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ එක්දින 3 ඉරියව් ක්‍රීඩකීන් ශ්‍රේණිගත කිරීම දර්ශකයේ 17 වන ස්ථානයට පැමිණ තිබේ. එක්දින පන්දු යවන්නන්ගේ දර්ශකයේ ඔහු 32 වන ස්ථානයේ පසුවේ. පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම දර්ශකයේ 32 වන ස්ථානයට පැමිණීමට දුෂ්වන්ත චමීර සමත්ව සිටී. එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේදී අවිෂ්ක ප්‍රනාන්දු 41 වන ස්ථානයේද චරිත් අසලංක 66 වන ස්ථානයේද පසු වෙති. ඩකාහිදී ඊයේ රාත්‍රියේ පැවති පන්දුවාර 20 තරගයේදී නවසීලන්ත කණ්ඩායම පරදවා කඩුළු 6ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3කදී සුළු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 93ක් පමණි. බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවකදී කඩුළු 4ක් දැවී ජයග්‍රහී ඉලක්කය පසු කරමින් තරගයේ ජය තමන් සතු කරගත්තේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආගමන සහ විගමන පහසුකම් පුළුල් කෙරේ. ගුවන් මගී තදබදය අවම කිරීම එහි අරමුණ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. ගුවන්තොටුපොළේ විගමන කවුළු සංඛ්‍යාව 18 සිට 23 දක්වා ඉහළ නංවා තිබේ. ආගමන කවුළු සංඛ්‍යාව 25 සිට 31 දක්වා ඉහළ නැංවීමට නියමිතයි. මෙම සියලුම කවුළු නවීන තාක්ෂණයෙන් සමන්විත වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. වලව මහවැලි සංවර්ධන කලාපයේ ගෙවතු මීමැසි පාලනයේ ව්‍යාප්ත කෙරේ. මහවැලි කෘෂිකර්ම අංශයේ මූලික සත්ව පාලන අංශයේ එම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මීමැසි පාලනයට කැමැත්තක් දක්වන මහවැලි ජානපදික තරුණයන්ට ඒ පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සැපේ. මීමැසි පෙට්ටි අවම මෙලකට සැපේන අතර කාබනික ගෙවතු වගා බිම්වල බිඟු උයන් පවත්වාගෙන යාමට ඔහු උනන්දු කෙරෙති. චන්ද්‍රිකා වැව, සූරිය වැව, මයුරපුර, මුරවැසිහේන සහ අඟුණුකොළ පැලැස්ස මහජන ගොවි ජනපදවල තරුණයෝ 500කට අධික පිරිසක් මේ වන විට ගෙවතු මීමැසි පාලනයට එක්ව සිටිති. මේ බිමල් පුතානි හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ
මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව. සබරගමුව බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌ පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතී. දැන් දවසේ සටහන. එන්නත් කරනේ 60ට වැඩි පුරවැසියන්ට ලබා දී අවසන්. දැන් ජාතියේ ජීවනාලය බඳු අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාවට එන්නත් කරණය ආරම්භ කළා. ඊයේ උදේ ඉඳලා ලස්සන මල් ටිකක් නගර පුරා පිපිලා වගේ. හරිම අපූර්වයි, සුන්දරයි. මේ අපේ රටේ අනාගතය. ජනපති ගෝඨාභය මුළු රටටම එකම විදියට සාධාරණයක් කරනවා. ලෝකේ දැවැන්තීන් කොරෝනා නිසා අසරණ වුණා. මිය ගියා. හිටි ගමන් අහිමි වුණා. ඒ වේදනාව අපිටත් තියෙනවා. නමුත් කෙසේ හෝ එන්නත් කරණය අවසන් කළොත් අපිට ඉක්මනට සැනසීමක් ලබන්න පුළුවන්. ඒක තමයි පොදු ජනතාවගේ පරම ප්‍රාර්ථනාව. සෞඛ්‍යංශ වගේම ආරක්ෂක හමුදාවත් මේ කොරෝනා වසංගතය පාලනය කරන්න නොකරන දෙයක් නෑ. ඇත්තටම ඔවුන් කෙරෙහි ගෞරවයක් වගේම ආදරයක් ඇති වෙනවා. නමුත් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉරාන් වික්‍රමරත්න මහත්මයා කතා කරපු විදිය ගැන රටේ ජනතාවට ඇති වෙන්නේ පුදුම වේදනාවක්. මේ රට හදන්න පුළුවන්ද කියලා මිනිස්සු අහනවා. ලෝකේ රටවල් අර්බුදවලදී හැමෝම එක තැනකට එනවා. සාකච්ඡා කරනවා. රටට සුබවාදී තීන්දුව ගන්නවා. රට ගොඩනගන්න මාර්ග සාකච්ඡා කරනවා. නමුත් අපේ විපක්ෂය හරිම පුදුමයි. එක වෙලාවකට පුදුමයකුත් නැහැ. යුද්ධයේ තිබුණු කාලෙත් එහෙම තමයි. ආරක්ෂක හමුදාවට රණවිරුවන්ට මොනතරම් අපහාස කළාද? මොනතරම් අධෛර්යමත් කළාද? හැබැයි විසඳුමක් අපට ලැබුණේ නැහැ. රිටර්න් එක ජනතාව දුන්නා. විපක්ෂයේ දීර්ඝ කාලයක් ඉන්න මගපැද. මේ සැරෙත් කරන්න හදන්නේ ඒකම තමයි. 20ත් 29ත් අතර තරුණ පරපුර මේ රටේ සාරය. ඒක තමයි ක්‍රීම් එක. රටේ අස්වැන්න. ඒ අය ඊටාම ආසාවෙන් ඉන්නේ එන්නත් ටික ලබා ගන්න. අවශ්‍ය තැන් වලට යන්න. විපක්ෂයට බයයි මේ අය මේ එන්නත් කාඩ් එක ගෝඨාභයට ඡන්දය දෙන්න ඉදිරියේදී ඡන්ද කාඩ් එකක් හැටියට පාවිච්චි කරයි කියලා. ඒකයි යථා තත්ත්වය. යලි සිරස්තල වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් මාත්‍රා දෙකම එන්නත් කර ඇති සංඛ්‍යාව කෝටිය ඉක්මවයි. සංගවා තිබූ සහල් කිලෝ ලක්ෂ 10ක් රජයට පවරාගෙන ශ්‍රී ලංකාවට ආර්ථික ජයග්‍රහණ රැසක් අත්කරගත හැකි බව ඇමරිකානු තානාපතිනිය කියයි. කිරිපිටි ආනයන සමාගම් සහ වෙළඳ අමාත්‍යංශය අතර සාකච්ඡාවක් අද. දිවයින පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන අදත් හෙටත් විවෘතයි. සැමට පිරිසුදු පානීය ජලය සැපීමේ රජයේ වැඩපිළිවෙල අඛණ්ඩව පෙරට. එකම කාන්තාවක හෝ ඇතුළත් නොවන ඇෆ්ගනිස්තාන අන්තර්වාර ඇමති මණ්ඩලයට කාන්තා විරෝධය. ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකින් කිහිප දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ ශ්‍රේණිගත කිරීම දර්ශකී ඉහළට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. උදැසන ප්‍රවෘත්තියින් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.